නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අපේ ජීවිතවලට බලපවත්වන නොයෙකුත් කාරණා ගැන මේ ජීවිතේ මුළුමනින්ම අවබෝධ කරපු අපගේ ශාස්තෘන් වහන්සේ නොයෙක් අවස්ථාවල අපට දේශනා කළා. ඒ කාරණා අතර එකක් තමයි පින්වතුනි කර්මය. කර්මය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දී ඒ කාරණේ පහදන්න නොයෙක් උපමා පාවිච්චි කළා. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක වදාලා යා දිසං වපති බීජං, වපුරන්නේ යම් දෙයක්ද තා දිසං හරතේ පලං, වපුරුපු එකට අනුව තමයි පල හටගන්නේ. යම් තිත්ත රසයෙන් යුතු දෙයක් වපුරපු කෙනාට, තිත්ත බීජ වැපිරූ කෙනාට තිත්ත දෙයක්ම ලැබෙනවා. ප්‍රනීත බීජ වැපිරූ කෙනාට ප්‍රනීත දෙයක්ම ලැබෙනවා. ඒ වගේ කල්යාණකාරී කල්යාණං, හොඳට හොඳ ලැබේ. පාපකාරීච පාපකං, පාපී දේට පාපී දේම ලැබේ. එතකොට හොඳට හොඳ දේ ලැබෙනවා කියන එක දැනගෙන, පාපී දේට පාපී දෙයක් ලැබෙන්නේ කියලා දැනගෙන මේක හසුරුවන්න ඕනේ කවුද? තමන්. අත්තනාව කතං පාපං අත්තන අසංකිලිස්සති. තමන්ගේ අතින් කෙරෙන්නේ පවිටු දේවල් නම්, තමන්ගේ වචන පවිටුයි නම්, තමන්ගේ ක්‍රියා පවිටුයි නම්, තමන්ගේ හිතුවිලි පවිටුයි නම්, තමන් ජීවත් වෙන පිළිවෙල ලාමක නම්, එයාට ඒකම තමයි හේතු වෙන්නේ තමන්ගේ කෙලෙසීමට. කෙලෙසෙනවා කියලා කියන්නේ පරිහානියනේ. අත්තනාව කතං පාපං අත්තන අසංකිලිස්සති. තමන්ගේ පාපී දේ හින්දා තමන්ම අපිරිසිදු වෙනවා, තමන්ම කෙලිටි වෙනවා. අත්තන අකතම් පාපං, තමන් පව් නොකර ඉන්නවා. තමන්ගේ වචන වලින් පව් කෙරෙන්න දෙන්නෙත් නැහැ. තමන්ගේ කයින් පව් කෙරෙන්න දෙන්නෙත් නැහැ. තමන් ජීවත් වෙන්න පාවිච්චි කරන පිළිවෙල වරද්ද ගන්නෙත් නැහැ. තමන්ගේ හිතෙන් පව් කරන්නෙත් නැහැ. ඒ පව් නොකර ඉද්දී තමන් පව් නොකර ඉඳීමෙන් අත්තනාව විසුද්ධ්‍යති, තමුන්මයි පිරිසිදු වෙන්නේ. සුද්ධි අසුද්ධි පච්චත්තං, පිරිසිදු වීම අපිරිසිදු වීම තමාට අයිති දෙයකි. නාඤ්ඤමඤ්ඤං විසෝදහේ, තවත් කෙනෙකුට තවත් කෙනෙක් පිරිසිදු කළ නොහැක. බලන්න ඒ අවවාද, ඒ අනුශාසනා, ඒ පෙන්වා දීම් කොච්චර පරිපූර්ණද. ඉතින් ඒ නිසා පින්වතුනි, අපි උත්සාහවත් වෙන්න ඕන අපේ ජීවිතේ හැඩගස්වා ගැනීම පිණිස. අපේ දොස් බැහැර කිරීම අපම කළ යුතුයි. අපේ අඩුපාඩු හදා ගැනීමද අප විසින්ම කළ යුතුයි. අද ඒ අර්ථය තමයි මේ ඉගෙන ගන්න ජාතක කතාවෙන් ඉස්මතු වෙන්නේ. බොහෝම ලස්සන ජාතක පුවතක් අපිට අද ඉගෙන ගන්න ලැබෙනවා. කෙලිසීල ජාතකය. කෙලිලොල්ව වාසය කරපු බඹදත් නම් රජෙක් ගැන මෙහි කියවෙන්නේ. මේ ජාතක කතාව මේ විදිහට සිදු කරද්දී විකාශන දායකත්ව දරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි පින්වත් කුවින්ටස් ධර්මසේන මහත්මයා සහ
දයා ධර්මසේන මහත්මියගේ ඒ පවුලේ දූ දරුවන් විසින් ඒ දරුවෝ මේ ධර්ම දානය සිද්ධ කරලා බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ ආදරණීය පියාණන් වන කුයින්ටස් ධර්මසේන පියාණන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. දයා ධර්මසේන මෑණියන්ට මේ ධර්ම දානමේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ආදරණීය දෙමාපියන්ට නිදුක් නිරෝග සුව පිණිස දීර්ඝායුෂ පිණිස මේ පින හේතු වෙත්වා කියන අදහසිනුයි අද ධර්ම දානය දරුවන් විසින් සිදු කරන්න. පින්වතුනි, මේ කෙලිසීල බඹදත් රජුගේ කතාව, එහෙම නැත්නම් කෙලිලොල් බඹදත් රජුගේ කතාව අපේ ලකුණ්ඨක බද්දිය මහතෙරුන් වහන්සේ වටා ගෙතෙන එකක්. මේකෙන් ඉගෙන ගන්න ලැබෙනවා බොහොම වටින අර්ථ. සෙල්ලමටවත් වයෝවෘද්ධ වැඩිහිටියන්ට නම් හිංසා පීඩා කරන්න හොඳ නැහැ. නංවා නම් හදන්න හොඳ නැහැ. ඇද කරන්න හොඳ නැහැ. සෙල්ලමටවත් වැඩිහිටියා කියලා කියන්නේ වැඩිහිටියාමයි. කවදාවත් වැඩිහිටි කෙනෙකුට හිංසාවක් පීඩාවක් අවමනක් කරන්න හොඳ නැහැ. මේ කෙලිසීල බඹදත් රජුරුව කියලා කියන්නේ එහෙම වාසය කරපු කෙනෙක්. මේ පුවත බුදුරජාණන් වහන්සේට දේශනා කරන්න සිද්ධ වුණේ සෙවන්නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ. ඒ කාලේ පින්වතුනි අපගේ ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේ ගොඩාක් ප්‍රසිද්ධව හිටියා. මොකද ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේ කියලා කියන්නේ මේ ගෞතම සාසනේ මංජු සරාණං අග්ගෝ මధుර ස්වරයේ ඇති භික්ෂූන් අතර අග්‍ර. ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේ දහම් කතා කරන්නට මුව විවර කරනකොට ඒ මිහිරි හඬට බ්‍රහ්මයොත් ආසයි කියනවා බණ අහන්නට. බ්‍රහ්මයෝ එනවා බණ ඇසීම පිණිස. උන්වහන්සේගේ මිහිරි ස්වරයට දෙවියෝ වසඟ වෙලා බණ අහනවා. උපාසක උපාසිකාවන් භික්ෂු භික්ෂුණීන් ගැන කවර කතාද? උන්වහන්සේ දහම් කතා කරනකොට දෙව් බඹුන් එනවා බණ අහන්නට. ඒ තරම් ලස්සනයි. කොහොමද මෙච්චර ලස්සන ස්වරයක් උන්වහන්සේට ලැබුණේ? තමන්ම වපුරාගත්ත දෙයක්. ඒක සිද්ධ වුණේ පුස්ස කියන අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ. ඒ බුදුරජාණන් වහන්සේ එක්තරා අඹවණයක මහත් වූ භික්ෂු සංඝයා පිරිවරාගෙන ඒ කාලේ වැඩ හිටියා. එතකොට මේ අඹවණේ කොවුලෙක් හිටියා. මේ කොවුලා බුදුරජාණන් වහන්සේවත් භික්ෂු සංඝයාවත් දකිමින් නිතර හිත සතුටු කරගනිමින් හිටපු කෙනෙක්. මේ කොවුලාට අර බුදුරජාණන් වහන්සේ මහා භික්ෂු සංඝයා දකිනකොට හිතට හරි සැපයි. ඌ හරි ආසයි මේක දකින්න. එතකොට කොවුලා ඒ දර්ශනය දකිනු කැමැත්තෙන් බුදුරජාණන් වහන්සේත් භික්ෂු සංඝයාත් පිණ්ඩපාතේ වඩිනකොට මේ අහසින් ගිහින් මේක බලනවා. එතකොට පේනවා මිනිස්සු බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට එක එක ඒවා පූජා කරනවා. කොවුලට මේක හිතේ තිබුණා. දවසක් මේ කොවුලා තමන්ගේ හොටින් මිහිරි අඹ ඵලයක් කඩාගෙන ඉගිලීගෙන යනවා. යද්දි මෙන්න කොවුලාට පේනවා බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන පොලිමට වඩිනවා. හරි සතුටු හිතුණා. මේ කොවුලා බුදුරජාණන් වහන්සේට මේ අඹ ඵලය පූජා කරගන්නට ඇත්නම් කියලා හිතුවා. බලන්න පින්වතුනි, තිරිසන් සත්තුන්ටත් ඇයි ඒකුන්ටත් තියෙන හිතක්නේ. ඒ හිතටත් නොයෙක් හිතුවිලි හිතෙනවා. දැන් අද වුණත් සත්තු සමහර වෙලාවට එහෙම හිතනවා වෙන්න පුළුවන්. ඒකුන් එහෙම හිතනවා කියන එක අපිට දකින්න විදියක් නැහැනේ. සතෙක් ස්වාමීන් වහන්සේ නමකට යමක් පූජා කරන්න කැමති වෙනවා කියන එක අපිට අද දකින්න විදියක් නැහැ. සතෙක් ස්වාමීන් වහන්සේලා දැකලා හිත පහදවනවා කියන එක දකින්න අපිට විදිහක් නැහැ. අපිට මේ සත්තුන්ගේ හිත් දකින්න හැකියාවක් මේ කාලේ නැති නිසා. එදා ඒ පුස්ස කියන මහරහතන් මේ බුදුරජාණන් වහන්සේ අර කෝකිලයාගේ හිත දැක්කා. මේ කොවුලා බුදුරජාණන් වහන්සේට මේ අඹ ඵලයේ පූජා කරගන්න හිතනවා කියන එක දැක්කා. දැකලා බුදුරජාණන් වහන්සේ මෙහිම පාත්‍රය විවර කළා. සිවුරෙන් වහගෙන ඉන්නේ. පාත්‍රය විවර කළා. එතකොට අහසේ ඉන්න කොවුලාට තේරුණා බුදුරජාණන් වහන්සේ මගේ අඹ ඵලය පිළිගන්න සූදානම්. ඌ ඉගිල්ලලා ඇවිල්ලා
භාග්‍යතුන් වහන්සේගේ පාත්‍රයේ කටේ වැහුවා. හීන් සීරුවේ අඹපලය හොටින් අතෑරියා. පූජා කළා. ඒ පූජා කරාම මේ කෝලාට කොච්චර සතුටු හිතෙන්නේ නැද්ද? ඇයි බුදුරජාණන් වහන්සේ තමන්ගේ හිතුවිල්ල දැකලා තමන් පූජා කරගන්න කැමති වෙච්ච දේ පිළිගත්තා. කෝලාට හටගත්ත සතුටින් මූ මිහිරි හඬින් නාද කර කර බුදුරජාණන් වහන්සේ උදෙසා ස්තුති ගායනාවක් කළා. ආන්න පින බුදුරජාණන් වහන්සේට පැසසුම් පිණිස ගායනය කිරීමේ පින මියුරු ස්වරයක්, දෙව් බඹුන් වසඟ වෙන ස්වරයක්. අපේ ලකුණ්ඨක බද්දී මහරහතන් වහන්සේ තමයි මේ බුද්ධ ශාසනයේ එච්චර මිහිරි ස්වරයක් තිබුණු භික්ෂුව. හැබැයි ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේ ගැන පින්වතුන්ලා අස ඇති. උන්වහන්සේට ලකුණ්ඨක බද්දිය කියලා කියන්නේම උන්වහන්සේගේ තිබුණු ඒ ශරීරයේ විරූපී භාවය නිසා. හරි මිටි කෙනෙක්. මිටි ස්වභාවයෙන් යුක්තයි. අර උසට ශරීරන මහතක් ඇතිව ලස්සන ශරීරයක් තිබ්බේ නෑ. ඒ මිටි භාවයට හේතුනේ මොකද්ද? ඒකත් තමන් වපුරගත් එකක්. දැන් අර මිහිරි ස්වරයක් තිබ්බනේ. මිහිරි හඬක් ලැබෙන පිනක් කරානේ. ඒ මිහිරි හඬ නිකුත් වෙන කටින් තමයි වැරදුනේ. කාශ්‍යප බුද්ධ කාලේ හොඳට මේ සෑ කර්මාන්ත කරන්න පුළුවන් දක්ෂ බාස් කෙනෙක්. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ මිනිස්සු ධාතු සෑයක් කරන්න කැමති වුණා. ඒ ධාතු සෑය ගොඩාක් විශාලට කරන්නයි මිනිස්සු සතුටු වුණේ. එතකොට බාසුන් නැහැ. මේ මිනිස්සු ඉස්සරහා තමන් දක්ෂයා බව පෙන්වන්න උවමනාවට මේ රැස්වීමට සම්බන්ධ වෙලා මිනිස්සුන්ට කිව්වා මෙහෙම. දැන් මෙහෙමනේ සෑය හදනකොට ඕන තරම් විශාලට මට හදන්න පුළුවන්. නමුත් ඕකේ නඩත්තුව හිතන්න ඕනේ නැද්ද? සෑය ලොකුවට හදාගත්තා වගේ නෙමෙයි නඩත්තු කරන්න ගියාම. තින්තාලේප කරන්න ගියත් සෑහෙන තින්ත ගොඩක් යනවා. අනිකුත් පිළිසකර කිරීම ආදීෙදිත් සෑහෙන මහන්සියක් දරන්න වෙනවා. ඒ නිසා ඔච්චර ලොකුයි. ඕක පොඩ්ඩක් කොට කරන්න. මෙහෙම කියලා මේ බාසුන් නැහැ. භාග්‍යතුන් වහන්සේගේ ධාතු සෑය කොට කළා. ඇත්තට මේ කොට කලේ මිනිස්සු මහා ශ්‍රද්ධාවකින් හදන්න සූදානම් වෙච්ච සෑය. ශ්‍රද්ධාහිත් පෙරදරිවත් නෙමෙයි මේ සෑය කොට කරන්න කියලා කිව්වේ. දැන් කෙනෙක් කල්පනා කරලා සදහැසිතක් පෙරදරිවම නුවණින් කල්පනා කරලා කියපු වචනයක් නෙමෙයි මේක. බුදුරජාණන් වහන්සේ උදෙසා ඉදි වෙන සෑයට ඔහේ තමන්ගේ පඬිතුකමට කිව්වා. නෑ නෑ ඕක ලොකු වැඩි. ඔච්චර ඕනේ නෑ. ඔච්චර මොකටද? ওই සෑය කොට වුණා නම් හොඳයි. එහෙම කිව්වා. ඒ වචනේ තමන් චේතනා පහල කරලානේ කරන්නේ. ඒ වචනේ කිව්වා ඊට පස්සේ උපදින ආත්මේ කොටයි. යම් මනුස්ස ජීවිතයක් ලබනවා නම් කොට කෙනෙක්. ඉතින් මේ ගෞතම සාසනෙත් ලකුණ්ඨක බද්දිය තෙරුන් වහන්සේ මිටි ශරීරයකින් යුක්ත නිසාම තමයි ලකුණ්ඨක කියලා කිව්වේ මිටි කියන අදහස. හැබැයි උන්වහන්සේව බාහිරින් දකිනකොට විරූපී ස්වභාවයක් තිබුණට උන්වහන්සේ දහම් කතා කරන්න සූදානම් වෙනකොට දෙව් බඹුන් පවා වසඟ වෙලා යනවා. අර මිටි ස්වභාවයේ තියෙද්දී මිටි ස්වභාවයත් එක්කම උන්වහන්සේට උරුම වුණා කෙලි කවටකම්. ඒ කෙලි කවටකම් මුල් කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ මේ ජාතක පුවත දේශනා කළේ. ඒකුණේ මෙහෙම. භික්ෂුන් වහන්සේලා අතරේ පැතිරී ගියා ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේගේ දහම් කතාවේ තියෙන අසිරිය. ඉතින් දුර ඈත හිටපු 39ක් භික්ෂුන් වහන්සේලාට ආසාවක් ඇති වුණා ලකුණ්ඨක බද්දිය මහතෙරුන් වහන්සේගෙන් දහම් කතාවක් ශ්‍රවණය කරන්න ඕන කියලා. එතකොට ලකුණ්ඨක බද්දිය මහතෙරුන් වහන්සේව දකින අදහසින් අර භික්ෂුන් 39 සැවැන්නුවර ජේතවනාරාමයට ආවා. වැඩම කරනකොට ජේතවනාරාමේ ඉස්සරහින්ම හම්බ වුණේ ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේව. දැක්ක ගමන් මේ භික්ෂුන් වහන්සේලාට උසුළු විසුළු කරන්න හිතුණා. හිතලා අනේ ඉතින් මේ භික්ෂුන් එක ඒවා කළා. අනේ අපූරු පොඩි නමක් නේ කියලා එක භික්ෂුවක් ලකුණ්ඨක බද්දිය මහතෙරුන් වහන්සේගේ කණින් එල්ලුවා.
කණින් අල්ලලා පොඩ්ඩක් හෙල්ලුවා. එක නමක් නහසින් එල්ලුවා. එක නමක් හිස අත ගෑවා. පොඩි නම සන්තෝෂෙන් ඉන්න ඕනේ නම් හොඳේ කියලා මෙහෙම නොයෙක් වචන කියලා කෙලි කවටකම් කරලා තමන්ගේ පාත්‍රා සිවුරු තැන්පත් කරන තැනට ගියා. බුදුරජාණන් වහන්සේ දැකීම පිණිස දැන් පත්කඩත් අරගෙන ඔන්න භාග්‍යතුන් වහන්සේ වැඩ හිටපු තැනට මේ භික්ෂුන් එනවා. බුදුරජාණන් වහන්සේ අහනවා ඈ මහණෙනි නුඹලා මේ දුර බැහැරක් ගෙවාගෙන සවැත් නුවරට පැමිණි කුමක් උදෙසාද? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපිට ආරංචි වුණා ඊටාම මියුරු ස්වරයෙන් දහම් කතාව කරන ලකුණ්ඨක බද්දිය මහතෙරුන් වහන්සේ මේ කාලේ දෙවුරන් විහෙරේ වැඩ ඉන්නවය කියලා. ස්වාමීනි අපි සතුටුයි ලකුණ්ඨක බද්දිය තෙරුන්ව දකින්න දැකලා වන්දනාමාන කරගන්නට උන්වහන්සේත් එක්ක දහම් කතාවක් කරන්න අපි හරි සන්තෝෂින් ඉන්නවා. උන්වහන්සේගේ සුමధుර හඬ අහන්න අපි හරි ආසාවෙන් ඉන්නවා. ඊළඟට මහා කරුණික බුදුරජාණන් වහන්සේ ලකුණ්ඨක බද්දිය තෙරුන් වහන්සේ ගැන වර්ණනා කළා කියලාත් අපිට ආරංචි උන්වහන්සේ සම නොවදින සමාපත්තියක් නැතිය කියලා. ස්වාමීනි අපි ඒ ලකුණ්ඨක බද්දිය මහතෙරුන්ව දකින්නු කැමැත්තෙන් මෙහි ආවේ කියලා බුදුරජාණන් වහන්සේට පැවසුවා. එතකොට භාග්‍යතුන් වහන්සේ කියනවා ඈ මහණෙනි එද්දිම හම්බුනේ ලකුණ්ඨක බද්දියනේ. නුඹලා අර ජේතවනාරාමේ මුල්ම කොටසේදී ලකුණ්ඨක බද්දිය තෙරුන්ව අල්ලගෙන නේද අර කණෙන් ඇල්ලුවේ, නාහින් ඇල්ලුවේ, ඔළුව අත ගෑවේ, පොඩි නම සනීපෙන් ඉන්න ඕන හොඳේ කියලා කිව්වේ. ඒ ලකුණ්ඨක බද්දිය මහතෙරුන් තමයි කිව්වා. අනේ මේ භික්ෂුන් වහන්සේලාට මුළු සර්වාංගිකම දාඩියක් දැම්මා. මේ මහා තෙරපාන කෙනෙක්, සම නොවදින සමාපත්තියක් නැති කෙනෙක්. ඒ උත්තමයා හට තමයි කෙලි කවටකම් කරලා තියෙන්නේ. ඒ උත්තමයාව දකින්න අදහසින් තමයි ආවෙත්. ඒ මදිවාට බුදුරජාණන් වහන්සේත් ඒක දැකලා. එතකොට මේ භික්ෂුන් වහන්සේලා බොහෝම කම්පාවටපත් වුණා, සංවේගයටපත් වුණා. එතන හිටපු එක භික්ෂුවක් ඇහුවා නේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ගැන අපිට හරි පුදුමයි. මෙච්චර ආනුභාව සම්පන්න වෙලා සම්බුද්ධ ශාසනයේ අගතනතුරක් ලබන්ට තරම් පින් තියෙන මහා ශ්‍රාවකයෙකුත් වෙලා ඒ උදෙසා පෙරම් පුරාගෙනත් පැමිණිලා මේ ජීවිතේ සුවසේම අරහත්ත්වයට පසක් කරලා මියුරු ස්වරයකුත් ලැබිලා සමනවදින සමාපත්තියකින් යුක්ත වෙන්න තරම් මහා බලයකුත් ඇතුව ඉඳලා ස්වාමීනි අන්‍යයන්ගේ උසුළු උසුලට ලක් වෙන්න තරම් ඒ උත්තමයා අල්පී ශාක්‍ය වුණේ ඇයි? ඒ උත්තමයාව දකිනකොට අනිත් අයට ආනුභාවයක් නොතේරෙන්නේ ඇයි? ස්වාමීනි මේක පහදා දෙන්න. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි තමන්ම කරගත්ත දේ තමයි තමන්ට ප්‍රතිඵලයේ විදිහට කැරකිලා ඉන්නේ. කර්ම ස්වභාවය. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි ලකුණ්ඨක බද්දියට අතීතයේ වැරැද්දක් වුණා. ඒ වැරැද්දෙන් ඒ කාලේ ලකුණ්ඨක බද්දියෝ බේරගත්තේ තථාගතයන් වහන්සේමයි. ඒ වෙච්චි වැරැද්දට විපාක විදිහට තමයි අදටත් ඕක උරුම කිව්වා. එතකොට භික්ෂුන් වහන්සේලා අහන්න ආස කළා. ඒ ලකුණ්ඨක බද්දී මහතෙරුන් වහන්සේට වැරදිච්ච තැන. ඒ මොහොතේ තමයි බුදුරජාණන් වහන්සේ මේ කෙලි සීලය කියන ලස්සන ජාතක පුවත දේශනා කළේ. ගොඩාක් ඉස්සර කාලේ බරණැස බ්‍රහ්මදත්ත නමින් මහා රජෙක් රාජ්‍ය කළා. ওই කාලේ මහා බෝධිසත්වයෝ දෙදෙව් ලෝකාධිපති සක්‍ර දේවේන්ද්‍රව තව්තිසාවේ ඉපදී සිටියා. ඒ බ්‍රහ්මදත්ත රජුරෝ රාජ 이르දියෙන් මත් වෙලා අනවශ්‍ය විදිහේ කෙලිලොල්කමකින් වාසය කළා. ඒ අනවශ්‍ය කෙලිලොල්කම කියලා කියන්නේ පින්වතුනේ මේ බ්‍රහ්මදත්ත රජුරෝ මේ වයසට ගියපු අයට හරියට හිංසා පීඩා කරලා තියෙනවා. වයසට ගියපු අයට හිංසා පීඩා කරනකොට ඒ හිංසා පීඩා වලට ලක් වෙන වයසක අයව දැක දැක හිනහ වෙලා තියෙනවා. කොටින්ම වයසට ගියපු ජරා ජීර්ණ වෙච්ච ඇතික් අශ්වයෙක් ඒ වගේ සතෙක්වත් පේන්න බෑ. රජ්ජුරුවෝ කෙලි කවටකම් කරනකොට රජ්ජුරුවෝ හිංසා කරනකොට රාජපුරුෂයොත් අතෑරියේ නෑ.
රාජපුරුෂයොත් ඒවාම කරන්න පටන් ගත්තා. අනේ මේ මගදී හම්බ වුණොත් එහෙම වයසක මහල්ලෙක් හෝ මැහැල්ලියක් ඒ කෙනාව පෙරලනවා. ඒ මේ අතට පෙරලා පීඩා දෙනවා. නැගිට ගන්න බැරුව කෙඳිරි ගානකොට තව හිනහ වෙනවා. ඉතින් මේ වගේ ගොඩාක් හිංසා පීඩා ඒ මහල්ලෝ දැක්කහම මේ රාජධානිය සිද්ධ වුණා. ඒ ඔක්කොටම වග කියන්න ඕන රජා. රජා මේකට නීති පනවන්නේ නේ. ඇතැම් වෙලාවට රාජපුරුෂයෝ මහල්ලන්ව අල්ලගෙන පිනුම් ගස්සනවා කියනවා. ඒ පිනුම් ගස්සනකොට රාජපුරුෂයන්ගේ අනටනේ මේව කරන්නේ. සමහර මහලු තැනැත්තන්ට දරා ගන්න බැරුව මැරිලත් යනවා. අන්තිමේ ඒ බරණැස්පුරේ දරුවෝ තමන්ගේ අම්මා තාත්තා දෙන්න වයසට යනකොට බරණැස්පුරෙන් එළියට පිටත් කළා කියනවා වෙන වෙන රට රාජ්‍යවලට. මේ අපේ ඉන්න රජා වයසට යන දෙමව්පියන්ට ඉන්න දෙන්නේ නැහැ. ඒ නිසා මේ රාජ්‍යයෙන් පිටමං කරන්න ඕන කියලා රජුට හොර රහසින් වයසක ඈයන්ව පිටත් කළා. එහෙම තමයි දෙමව්පියන්ට ආදරය කරන දරුවන්ට දෙමව්පියෝ රැක ගන්න උනේ. වැඩිපුරම යොමු වුණේ නරකටමයි. මහලු වෙන හැමෝටම හිංසා පීඩා කරන පිරිසක් බරණැස බිහි වුණා. එතකොට දේව සභා රැස් වෙනවානේ දෙව්ලොව. දෙව්ලොව දේව සභා රැස් වෙනකොට අලුතින් දෙවිවරු පහළ වීමේ අඩුවක් තේරුණා. ඒ අඩුවත් එක්ක සක්දිවිඳු ඇතුළු දෙවිවරු විමසා බැලුවා මොකක්ද මේ හේතුව? දැන් මොකෝ මේ මනුස්ස ලෝකේ ඉඳලා දෙව්ලොවට මිනිස්සු එන්නේ නැත්තේ? මනුස්ස ලෝකෙන් මැරෙන අයට මොකෝ මේ දෙව්ලොව මගහැරිලා තියෙන්නේ? දෙව්ලොව ගමනට බාධා විදිහට මේ මනුස්ස ලෝකෙ මිනිස්සු කරන්නේ මොනවද? බැලුවා. බලද්දි පේනවා රජෙක් මුල් වෙලා. බරණැස ඉන්න බ්‍රහ්මදත්ත කියන ඒ මහ රජා ඒ රජාගේ තියෙන දුර්දාන්ත කෙවිලි කවටකම් නිසා මේ මිනිසුන්ට පින අහිමි වෙනවා. දෙව්ලොවකට යන්න වෙන මොකකින්වත් බෑනේ. පිනේ පැයි මිනිසුන්ට පින අහිමි වෙනවා. පින නැසෙනවා. වැඩිහිටියෙකුට සත්කාර කරලා රැස් කරන්න තියෙන පින අහිමි වෙනවා. වැඩිහිටියෙක් පුදලා රැස් කරන්න තියෙන පින අහිමි වෙනවා. වැඩිහිටියන්ට උපස්ථාන කරලා රැස් කරන්න තියෙන පින අහිමි වෙනවා. ඒ පින අහිමි වෙන මිනිස්සු මරණින් මත්තේ දුගති උරුම කරගන්නවා. දැන් මේක දැක්කා. දැකලා සක්දිවිඳු කල්පනා කළා මේ බ්‍රහ්මදත්ත කියන මේ කෙලිකවටකම මුල් කරගත්ත රජාව දමනය කරන්න ඕන. එහෙම හිතලා සක්දිවිඳු දි รา ගියපු මහලු අයෙකුගේ වෙස් ගත්තා. බොහොම අබලන් වෙච්චි දි รา ගියපු කරත්තෙකුත් මවා ගත්තා. ඒකේ ගඳ ගහන කිරිමෝරු හැලි දෙකකුත් දාගත්තා. ඊටාම ගන්ධස්තරයෙන් යුක්ත පරණ වෙච්චි කිරිමෝරු හැලි දෙකක් ඒකත් දාගෙන ඊටාම මහලු ගවයන් දෙන්නෙකුත් කරත්තෙට බැඳගෙන කිලිටි දි รา ගියපු වස්ත්‍රයකුත් පොරවාගෙන බරණැස මහවීදියේ ඉස්සරහා පහළ වුණා. සාමාන්‍යයෙන් රටේ රජ්ජුරුවෝ මහවීදියේ ගමන් කරනකොට වෙන කිසිම රථයක් වෙන කිසිම මිනිසෙක් මහවීදියට එන්නේ නැහැ. දැන් මේ කෙලිසීල බ්‍රහ්මදත්ත කියන රජා මහවීදියේ ඉස්සරහට එනකොට රජාගේ ඉස්සරහට මහල්ලෙක් එනවා දකින්නවත් අකමැති කෙනෙක් එනවා. වෙනදාට දැක්කාට පස්සේ පෙරලලා හිංසා පීඩා කරන ජාතිය කෙනෙක් මෙන්න කරත් එක නැගලා නාකි ගොන්නු දෙන්නෙකුත් බැඳගෙන මෙන්න එනවා ඉස්සරහට. ඒ එනකොට බ්‍රහ්මදත්ත රජුරෝ එකපාර කිව්වා ඕන් ඔන්න නාකියෙකුගේ කරත්තයක් එනවා. ඕක ඉක්මනින් අයින් කරලා දාපල්ලා. එහෙම සේවකයන්ට අණ කළා. සේවකයෝ අණ කරනකොට සේවකයෝ උඩ බිම බලනවා. සේවකයන්ට මුළු පාරම හිස් වෙලා පේනවා. සේවකයෝ කියනවා දේවයිනි එහෙම මුකුත් නැහැ. එහෙම මුකුත් මෙතන නැහැ. මේ පාර හොඳටම හිස්නේ. එතකොට බ්‍රහ්මදත්ත රජුරෝ කියනවා නෑ බොලව් අර ඉස්සරහින් එන්නේ. ඒ මිනිස්යාගේ කරත්තේ කිරිමෝරු කලක් තියෙනවා. වයසක ගොන්නු දෙන්නෙක් බැඳලා මේ ඉස්සරහට එන්නේ. ඉක්මන් කරලා ওই කරත්තේ ඉවතට කරපල්ලා. ওই නාකි මිනිස්යාව මන් දකින්නවත් කැමති නෑ.
මෙහෙම කිව්වා. මෙහෙම කියනකොට සේවකයන්ට කර කියා ගන්න දෙයක් නැහැ. සේවකයන්ට පේන්නේ සක්දෙවිඳු මේ එරදිය කළේ රජුරවන්ට විතරක් පේන්නේ. කරත්තේ ළඟටම ඇවිල්ලා සක්දෙවිඳු දේව එරදියෙන් රජුරුවන්ගේ කරත්තෙට උඩින් මේ වයසක මහල්ලාගේ කරත්තේ පැන්නුවා. රජාට උඩින් දැන් යානාව වගේ කරත්තේ යනවා. යන ගමන් අර කිරිමෝරු හැලි දෙකම රජාගේ ඇඟට හැලුවා. ගන්ධස්තරේ රජා ළඟ ඒ කිරිමෝරු හැලි දෙක හැලෙන විදිහ ඒ රටේ හිටපු හැම මිනිසයාටම දකින්න ලැබුණා. මහා ජනකාය ඒක බලාගෙන ඉන්නකොට රජුරුව වස ලැජ්ජාවට පත් වෙලා කෙලි කවටකමට සතුටු මිනිස්සු රජුරුවන්ට කෙලි කවටකම් කරන්න පටන් ගත්තා. හපොයි අපේ මහරජාට වෙච්ච දේ කියලා. එතකොට රජුරුවන්ට අහසේ පේනවා යගදාවක් අරගත්ත මහා දෙවන්ත දේවානුභාවයක් සහිත සත්වයෙක්. ඒ යගදාවක් ගත්ත කෙනා කියනවා එම්බල අධාර්මික පවිටු රජ මොකෝ තෝ මේ මහල්ලන්ට පීඩා කරන්නේ? තෝ හිතාගෙන ඉන්නේ තෝ මහලු වෙන්නේ නැත කියාද? දැන් මේ දෙවියා කිව්වේ මහලු වෙච්ච අයට පීඩා කරන්නේ හිංසා කරන්නේ නුඹ මහලු වෙන්නේ නැහැ කියලා හිතාගෙනද? මේ රෝග පීඩාවන්ගෙන් පෙළෙන අයට නුඹ පීඩා කරන්නේ තමන් රෝග පීඩාවන් උරුම කරගන්නේ නැහැ කියලා හිතාගෙනද? ශරීර දි รา ගියපු අයට උඹ පීඩා කරන්නේ තමුන්ගේ ශරීරය දිරන්නේ නැහැ කියලා හිතාගෙනද? කෙලි කවටකම් කියලා වයෝවෘද්ධ අයව මේ තරම් වෙහෙසට පත් කරන විකාරයෙන් මොකද්ද මේක? තාවැනි එකෙකුගේ පව් වැඩේ නිසා මේ කාලේ මැරෙන කිසි කෙනෙක් සුගතියට යන්නේ. බලන්න එක පුද්ගලයෙක් පවිටු වුණොත් ඒ පවිටු පුද්ගලයාගේ ක්‍රියාකාරකම් නිසා අනිත් අයට වෙන හානිය. එක පවිටු පුද්ගලයෙක් පවිටු දෙයක් තුල සමාදන් කරවනකොට ඒක පස්සේ ගියොත් කී දෙනෙක් වෙනසෙනවද? ඉතින් ඒක තමයි පින්වතුනි ලෝක ස්වභාවය. ඒ නිසාමයි මිනිසෙකුගේ ජීවිතේ යහපත පිණිස බාහිරින් මුණ ගැහෙන දේවල් අතරේ කල්යාණ මිත්‍රයා සත්පුරුෂයා තරම් වෙනත් කෙනෙක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ජීවිතේට බාහිරින් මුණ ගැහෙනවා නම් කල්යාණ මිත්‍රයෙක්, ජීවිතේට බාහිරින් මුණ ගැහෙනවා නම් සත්පුරුෂයෙක්, එයමයි යහපත. ඇයි ඒ සත්පුරුෂයා නිසා, ඒ කල්යාණ මිත්‍රයා නිසා තමන්ගේ ජීවිතේට යහපත සලසා ගන්න අවස්ථාව මිනිසුන්ට උදා වෙනවා. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක දේශනා කළා අයෝධ්‍යාවේදී. අයෝධ්‍යාවේ ගංගාව කට මට්ටමට වතුර පිරලා තිබුණා. මේ වතුරේ පින්වතුනි ඊටාම සැඩව වතුර පහර ගලාගෙන යනවා. සාමාන්‍යයෙන් ඉන්දියාවේ නදී ඔය දඹදිව වන්දනාවේ ගියපු පින්වතුන්ලා දැකලා ඇති ගොඩාක් පළලයිනේ. ඔය පළල ගංගාවක කටමට්ටමට වතුර පිරුණා කියලා කියන්නේ සැඩ වතුර කඳක්. ඒ වතුර කඳ මෙහෙම කඩාගෙන යනවා. ඉන්දියාවේ ගංගාවල ස්වභාවය තමයි ගොඩාක් ගංගා පළලයි නොගැඹුරුයි. ගොඩක් ගැඹුරු නෑ. ඒ නිසා වතුර ගොඩාක් අඩු කාලෙට ඊටාම පහසුවෙන් ගඟ හරහා එතර වෙන්න පුළුවන්. වතුර වැඩි වෙච්ච කාලෙට උනත් හරියට තොටුපොළ දන්නවනම් මේ තොටුපොළ නොගැඹුරුයි කියලා මිනිසෙක් දන්නවනේ ඒ මනුස්සයාට පහසුවෙන් එතර වෙන්න පුළුවන්. හැබැයි තොටුපොළ දන්නේ නැති කෙනෙක් වැරදි තැනකින් ගියොත් විනාශ වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි මේන්න මේ වගේම මහා සැඩට වතුර ගලාගෙන යන කාලේ මේ මගධ රටේ හිටියා මෝඩ පහේ ගොපල්ලෙක්. ඔය ගොපල්ලා තමන්ගේ හරක් පට්ටිය ගංගාවේ මෙහා යුරට දක්කගෙන ආවා. දක්කගෙන ආවට මේ මිනිස්සයා දන්නේ නැහැ ඊතර වෙන්න සුදුසු තොටුපොළ මොකද්ද කියලා. හරකුන්ට හරි මඟ පෙන්වීමක් කරන්න ගොපල්ලා දක්ෂ නැහැ. ඒ නිසා ගොපල්ලාට හිතිච්ච තැනකින් හරකුන්ව ගංගාදියට බැස්සෙව්වා. පොලිමට හරක් ටික බැහැලා ගංගාවේ මැදට යනකොට මධ්‍යයේ වතුරේ සැර පහර ගොඩාක් වැඩි. හරක් බය වුණා. බය වෙච්ච හරක්
ආපහු හැරෙන්න දැඟලුවා. හැරෙන්න දඟලනකොට එකම තැනක හරක් ගුලියක් වගේ හැදුනා. හැදිච්ච හරක් ටික ඔක්කොම ගහගෙන ගිහිල්ලා විනාශ වුණා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි කවරෙකුගේ මෝඩකමකින්ද හරක් වෙනසුනේ? ගොපල්ලාගේ මෝඩකමිනි. ගොපල්ලාගේ මාර්ගෝපදේශයේ වැරදිච්ච නිසා හරකුන්ට වැරදුනා. බුදුරජුන් වදාලා මහණෙනි මේ ලෝකයේ ඇතැමුන්ගේ මඟ පෙන්වීමද ඒ බඳුමය. මෙලොවක් දන්නේ නැතුව පරලොවක් දන්නේ නැතුව මේ ලෝකයේ මෙලොව පරලොව නොදන්නා අය වචන කතා කරන්න ගිහිල්ලා ඒ බඳු උදවියගේ මාර්ගෝපදේශ වලට අනුව හික්මෙන ඈයෝ සියල්ලෝම විනාශය කරා යන්නේ. අද ලෝකයේ දිහා හොඳ අවධානයකින් බලන්න. ඒ බලලා තමන්ගේ යහපත සලසා ගන්න උත්සුක වෙන්න. අද අපි දකිනවා සමහරවිට මේ ලෝකයේ තියෙන මේ සොච්චං දැනුමින් මත් වෙලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයටත් අපහාස කරන මහා උඩඟු පුද්ගලයෝ ඉන්නවා. මෙලොවක් ගැන දන්නේ, පරලොවක් ගැන දන්නේ, පරලෝ රැකවරණයට තියෙන්නේ මොකද්ද කියලා දන්නේ, නොපෙනෙන ලෝකයක් ගැන දන්නේ, දෙවියන් බඹුන් ගැන දන්නේ. ඒවා නොදැන ඔහි කතා කරනවා. ඒ කතා කරනකොට ඒකටම එකතු වෙන පිරිසකුත් ඉන්නවා. ඒ එකතු වෙන පිරිස හරියට අර අදක්ෂ ගොපල්ලාගේ ගොංරෙල වගේ වෙනසෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි දක්ෂ ගොපල්ලෙක් තමන්ගේ හරක් ටික දක්කාගෙන ආවා මේ ගඟ ළඟට. වතුර පහර ගොඩාක් සැඩයි. සැඩ වතුරක් තිබුණත් ගොපල්ලා දන්නවා ඊතර කරන්න සුදුසු තොටුපළ. එතකොට ගොපල්ලා කලේ ඒ සුදුසු තොටුපළින් සාමාන්‍යයෙන් ගංගාදියකට මුහුණ දෙන්න තරම් දක්ෂතා තියෙන සවිශක්තිමත් හරක් ටික මුලට ගත්තා. ඒ හරකුන්ව ඉස්සරහාම ගඟට යොමු කළා. ඒ හරක් පිටිපස්සෙන් සවිශක්තිය තියෙන පිළිවෙලට ටික ටික හරක් ටික එකතු කළා. කොටින්ම මේ චූටි පැටව් පවා මව්වැසියන් ළඟ එකතු කළා. එතකොට මේ චූටි පැටව් මව්වැසියගේ ගෙරවිලි හඬ අහගෙන ඒ අනුව යනවා. ඉස්සරහින් මේ යන හරක් බය නැතුව යනවා දකිනකොට පස්සේ යන හරක් ටිකටත් ඒක ශක්තියක්. උනුත් පිටිපස්සෙන් ගානට ගියා. කිසි හරකෙක් අනතුරකටපත් නොවි ගානට ඊතර වුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි ඔය වගේ යමෙක් අවවාද අනුශාසනා දෙන්නේ මෙලොව ගැන දැනගෙන නම්, පරලොව ගැන දැනගෙන නම්, කුසල් අකුසල් ගැන දැනගෙන නම්, මාරයාට අයිති දේ මාරයාට අයිති නැති දේ ගැන දැනගෙන නම්, මරණයට අයිති දේ මරණයට අයිති නැති දේ ගැන දැනගෙන නම් එයාගේ මාර්ගෝපදේශය අනුව යන අයට වරදින්නේ. අහං හි භික්කවේ මහණෙනි මමත් කුසලෝ ඉමස්ස ලෝකස්ස මේ ලෝකයේ ගැනද මැනවින් දන්නේය. කුසලෝ පරස්ස ලෝකස්ස පරලොව ගැනද මැනවින් දන්නේය. කුසලෝ මාර දෙයස්ස මරණයට අයිති දේ ගැනද මැනවින් දන්නේය. කුසලෝ අමාර දෙයස්ස මරණයට අයිති නැති දේ ගැනද මැනවින් දන්නේය. කුසලෝ මච්චු දෙහියස්ස මාරයාට අයිති දේ ගැනද දන්නේය. කුසලෝ අමච්චු දෙහියස්ස මාරයාට අයිති නැති දේ ගැනද මැනවින් දන්නේය. ඒ බඳු බුදුරජාණන් වහන්සේ යමක් වදාරනවද ඒ වදාරන දේ ගැන කෙනෙක් හිතනවා නම් ඊයේ සෝතබ්බම් මඤ්ඤේය අහන්න ඕන කියලා හිතනවා නම් මේ බුදුරජාණන් වහන්සේගේ වචන මම අහන්න ඕන. එහෙම හිතනවා නම් ඒ කෙනාට ඒක බොහෝ කල් යහපත පිණිස පවතින්නේය. එහෙමයි බුදුරජාණන් වහන්සේ වදාළේ. යමෙක් බුදුරජුන්ගේ වචනය බුදුරජුන්ගේ අවවාදය ඇසිය යුතුයි කියලා හිතුවත් එයද බොහෝ කල් යහපත පිණිසම පවතින්නේය. හිතන්න පින්වතුනි අපට ලැබුණු රැකවරණේ මේ මනුස්ස ලෝකේ උපදින මිනිස්සු එක වහනවා ලෝකේ. ඒ ගැන මං හිතන්නේ බණපදයක් කියන ගමන් පින්වතුන්ලාට වෙනම අපි විස්තර විභාග වශයෙන් කියන්න දෙයක් නැහැනේ. පින්වතුන්ලා අන්තර්ජාල ඔස්සේ මේ ලෝකේ මිනිස්සු අහන දේවල් ඕන තරම් දන්නවා. ලෝකේ මිනිස්සු එක වල්පල් අහන්නේ. ඒවා අහන ප්‍රජාවක් අතරේ අපට බුදු කෙනෙකුගේ ධර්මය අහන්න ලැබුණා කියලා කියන්නේ
ඒකේ වාසනාව, ඒකේ ලාභය එක ප්‍රමාණ කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මහණෙනි, තථාගත බුදුරජුන්ගේ දහම් පද අහන කෙනෙක් තථාගතයන් කෙරෙහි සද්ධා මත්තං ප්‍රේම මත්තං භවිස්සති, ශ්‍රද්ධාසිත මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් ඇති කරගන්නේද, එය ඔවුන්හට දීඝරත්තං හිතාය සුඛාය සංවත්තති, දීර්ඝ කාලයක් හිතසුව පිණිසම පවතින්නේය. ඉතින් මේ සම්බුද්ධ ශාසනය ගත්තහම පින්වතුනේ, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරුවනමනේ සැනසෙල්ල උදා කරගෙන තියෙන්නේ. හරි මඟ පෙන්වීම ගිහිල්ලා මේ දුක්ඛිත සංසාර දුකින් නිදහස් වෙලා, සතර අපායෙන් නිදහස් වෙලා, ඒ උත්තමයමයි සැනසීලා තියෙන්නේ. මේ බාහිර සමාජය අපි ගත්තොත් එහෙම එක එක දියුණු වීම මිනිස්සු තුල අපි දකිනවා. හැබැයි සැනසෙල්ල නැහැ. සැනසෙල්ල නැහැ. తాවකාලිකව නිකන් තමන් උදෙසා වැජබීම් හදා ගන්නවා. හැබැයි සැනසුමක් හදාගන්න මිනිස්සුන්ට බාහිර දේවල් වලින් පුළුවන්කමක් නැත්තේ නේ. ඉතින් ඒ වෙලාවේ මේ කෙලිසීල බ්‍රහ්මදත්ත රජුරවන්ට සක්දිවිඳු දරුණු විදිහට අවවාද කළා. සක්දිවිඳු කියනවා, එම්බල ඔය පව් වැඩේ දැම්ම වළක්ුවේ නැත්තම් මේ රට පාලනය කරන තාගේ හිස මා පලා දානවා. තා නිසා බොහෝ දෙනෙක් අනතුරටපත් වෙනවා. ඒ අනතුරට පත් කරන්න මං අදින් පස්සේ ඉඩ තියන්නේ දිගින් දිගට මේක සිද්ධ වුණොත් එහෙම මේ යගදාවෙන් ගහලා තගේ හිස මං පලා දානවා. අද පටන් නුඹ ඔය බිහිසුණු ගතිගුණ වලින් අයින් වෙ. නිතර ආදර ගෞරව දක්වා අප උපස්ථානයෙන් පින් කරගත යුතු මාපිය ගුරුවර වැඩිහිටියන්ට සලකාපන්. ඒවායේ ආනිසංස මෙතෙකයි කියලා කියන්න බෑ. ඒක තේරුම් ගනි. ඒක තේරුම් අරගෙන හොඳට පින් කරගනින්, කුසල් කරගනින්, යහපත එකතු කරගනින්. අන් අයවත් එහි සමාදන් කරවාපන්, නැත්තම් මේ යගදාවෙන් ගහනවා කියලා බය කළා. ඒ බය කරාට පස්සේ භීතියටපත් වෙච්චි කෙලිසීල කියන ඒ බ්‍රහ්මදත්ත රජුරුව සක්දෙවිඳුගේ වචනේ පිළිගත්තා. එදා පටන්ම ඒ බඹදත් රජු ඒ බඳු දෙයක් කරනවා තියා හිතක්වත් ඉපැද්දුවේ නැහැ කියනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ ওই ජාතක පුවත වදාරලා මෙන්න මෙහෙම ගාථා දේශනා කළා. ඒ ගාථාවල සිංහල අර්ථය මේ විදිහට. හංසයෝද ඉන්නවා, කොස්වා ලිහිණිත් ඉන්නවා, නිල්ගෙල ඇති අලංකාර මොනරු ඉන්නවා, දල ඇත්තුද ඉන්නවා, ලස්සන තිත් මුවෝද ඉන්නවා, මෙවැනි නොයෙක් අලංකාර සතුන් ඉන්නවා. එනමුදු මේ සියලු සතුන් කාය බලෙන් සමාන ලෙස නොසිටින බව දැක ගන්නට ලැබෙනවා. මේ ලෝකේ එක එක සත්තු ඉන්නවනේ. ඒ එක එක සත්තුන්ට එක එක විදිහේ සවි ශක්තිය තමයි තියෙන්නේ. ඔක්කොටම එකම ගානට ශක්තිය නැහැ. වනයේ සිටින හැම සත්තුම සිංහරාජයා වෙත නම් හොඳටම බය වී ඇති බව දැක ගන්නට ලැබෙනවා. සාමාන්‍යයෙන් සත්තු අතරේ සිංහයා ගත්තොත් එහෙම පින්වතුනි, සිංහයා කියලා කියන්නේ අමුතුම නිර්භීත බවක් තියෙන සතෙක්. සාමාන්‍ය සිංහෙක් මේ අලියෙක් ඇතෙක් ළඟට උනත් කෙට්ටු වෙන්න බය නෑනේ. ඒක සිංහයාට උපතින්ම තියෙන අමුතුම උරුමයක්. සිංහයා කියන සතාට තමන් ගැන තියෙන අමුතු හැඟීමක්. ඌ ඒ නිසා කිසි සතෙකුට බය නෑ. ඒ කිසි සතෙකුට බය නැති සිංහයාට වනේ ඉන්න ගොඩාක් සත්තු බයයි. ඒක හරි පුදුම එකක්. දැන් බලන්න හස්තියෝ ගත්තොත් එහෙම සිංහයා වගේ සෑහෙන ගුණයක් ලොකුයි. නමුත් උන් සිංහයා දකිද්දි බයයි. ඊළඟට වේගින් දුවන්න පුළුවන් සත්තු ඉන්නවා. සිංහයාට එච්චර වේගින් දුවන්න බෑ. ඒ වුණාට වේගින්ම දුවන්න පුළුවන් සතත් සිංහයාට හරි බයයි. ඒ බය වෙන්න හේතුව සිංහයා ළඟ තියෙන අභිමානේ අනිත් සත්තුන්ට නැහැ. එතකොට අභිමානය කියන එකත් එක එක සතාට වෙනස්. ඉතින් සිංහයාට හැමෝම බයයි. ඒ අයුරින් මිනිස් ලොවෙත් උස මහතට හැඩරුව ඇති මිනිසුන් හැම ඉන්නවා. බලන්න මේ ධර්මයන්ගේ තියෙන සුන්දරත්වය. ඔය සත්තු අතරේ දකින්න ලැබෙන විවිධත්වය වගේම තමයි කියනවා. මිනිස්සු අතරින් හැඩරුව උස මහත මේ වාගෙන් වෙනස් මිනිස්සු ඉන්නවා. හොඳ උසට මහතට
හරි ලස්සනට හැදෙන මිනිස්සුත් ඉන්නවා. දැක්කහම හිත ඇදීලා යන තරම් ලස්සන හැඩරුව ඇතුවත් මිනිස්සු ඉන්නවා. දැන් තව මිනිස්සු මේ ෆොටෝ ඡායාරූප තමන්ගේ ළඟ තියාගෙන ඉන්න ආස කරන තරම් ලස්සන රූප තියෙන ස්ත්‍රී පුරුෂයෝ ඉන්නවනේ. එහෙමත් ඉන්නවා. එසේ නමුත් ඇඟපත නැති පුංචි අයත් වැඩිහිටි මිනිසුන්ට වඩා ප්‍රඥාවෙන් දිලෙනවා. සමහරවිට ඇඟපත නැති පුංචි අය ඉන්නවා. හැබැයි ඒ කෙනාගේ ප්‍රඥාව එයා නුවණින් දිලෙනවා. අර ඇඟපත මහත නැති වුණාට එයාගේ වැඩිපුර හැදිලා තියෙන්නේ නුවණයි. නුවණ තියෙනවා. ලකුණට බද්ධිය තෙරුණුත් ශරීරයෙන් මිටි වුණාට මහ බලවත් ඥානයකින් දිලෙනවා. ඔය ලකුණටක බද්ධිය තෙරුන් වහන්සේ ගැනත් එහෙම තේරුම් ගන්න කියනවා භික්ෂුන්ට. ශරීරයෙන් මිටි වුණාට මහා බලවත් ඥානයක් ඇත්තෙන්ම ලකුණටක බද්ධිය තෙරුන් වහන්සේට අරහත්ත්වයට පත් වෙන්න පෙරම තිබුණේ පින්වතුනි විස්මයජනක ඥානයක්. ඒ කියන්නේ උන්වහන්සේට තිබුණා තමන්ගේ යහපත පිණිස හිත හසුරවන්න පුදුම දක්ෂකමක්. ලකුණටක බද්ධිය තෙරුන් වහන්සේ අනාගාමී ඵලය සාක්ෂාත් කරන්නේ එහෙම දක්ෂකමකින්. දවසක් වීදියේ පිණ්ඩපාතේ වැඩියා. පිණ්ඩපාතේ වඩිනකොට තරුණ කෙල්ලෝ ටිකක් මේ ලකුණටක බද්ධිය තෙරුන් වහන්සේව දැක්කා. මේ ගෑනු ළමයි කාණ්ඩ එකතු වෙලා බොහොම සන්තෝෂින් ඉන්න වෙලාවේ තමයි ලකුණටක බද්ධිය තෙරුන් වහන්සේ පාරේ පිණ්ඩපාතේ වඩින්නේ. දැක්ක ගමන් අර එකට ඉන්න ගෑනු ළමයි ටික ලකුණටක බද්ධිය තෙරුන් වහන්සේව පෙන්න එක කෙලි කවටකම් කර කර hina වෙන්න පටන් ගත්තා. ආන්න බලාපල්ලකෝ කියලා එක්කෙනාට එක්කෙනා කුණිත්තගෙන විහිළු කරලා hina වෙන්න පටන් ගත්තා. දැන් මේ ගෑනු ළමයි ටිකකෝ කඩලලා hina වෙනවා. ඒ සද්දෙට ලකුණටක බද්ධිය තෙරුන් වහන්සේ හිස හරවා බැලුවා. හැබැයි හොඳ සිහියෙන් බැලුවේ. උන්වහන්සේ ධර්ම මානසිකාරයකින් ගියේ. ඒ ධම්ම මානසිකාරය අට්ටික සංඥාව. ඇට සැකිල්ල ගැන මෙනෙහි කර කර උන්වහන්සේ ගියේ. එතකොට අර ගෑනු ළමයි ටික hina වෙන දෙසට හිස හරවනකොට උන්වහන්සේට පේනවා hina වෙන ඈලාගේ දත් ඇට ටික. ඒ දත් ඇට දැක්ක ගමන් උන්වහන්සේට හිතක් කොපන්නා. මේලාගේ මේ දත් ඇට කියන්නේ පිළිකුල් සහගත දෙයක්. ඒ දත් ඇටවලත් තැවරී තියෙන්නේ දුර්ගන්ධය හමන කෙලයි. ඈලාගේ ශරීරත් නොයෙක් හැඩරුව වලින් යුක්ත වුණාට සම්පූර්ණයෙන්ම ඇතුලේ තියෙන්නේ ඇට සැකිල්ල. මගේ තියෙන ඇට සැකිල්ලක් ඈලාගේ ශරීරවලත් තියෙන ඇට සැකිල්ලක්. ඔක්කොම අනිත්‍යයි. උන්වහන්සේ මේක මෙනෙහි කරා. සාමාන්‍යයෙන් අදක්ෂ කෙනෙක් නම් පින්වතුනේ මේ තරුණ වයසේ කෙල්ලෝ ටික භික්ෂුවක් කියලාවත් කිසි හැඟීමක් නැහැ. මට hina වෙච්ච හැටි මට ඔච්චම් කරපු හැටි. එහෙම කියලා ගැටෙන්නේ නැද්ද? අදක්ෂයා ගැටෙනවා. දක්ෂ කෙනා ගැටෙන තැන නෙවෙයි අල්ලන්නේ. දක්ෂයා අනවශ්‍ය තැන අල්ලන්නේ. අවශ්‍ය තැනම අල්ල ගන්න තරම් දක්ෂකමක් නුවණ තියෙන කෙනෙකුට තියෙනවා. ලකුණටක බද්ධිය තෙරුන් වහන්සේ එතනම ඇල්ලුවානේ. අනාගාමී ඵලය සාක්ෂාත් කළා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ ඒ නිසයි වදාළේ ලකුණටක බද්ධිය තෙරුණුත් ශරීරයෙන් මිටි වුණාට මහා බලවත් ඥානයකින් ඉන්නවා. නිසා පින්වතුනි මේකේ හොඳ අදහසක් තියෙනවා. කවදාවත් මේ අනිත් මිනිස්සුන්ව අවමානයෙන් සලකන්න එපා. අනිත් මිනිස්සු හැමෝටම අපි ගරු කරන්න ඕන. මිනිස්සු විදියට අපි සදාකාලිකව ඉන්නේ නේ මේකේ. මේ ඉන්න ටික කාලේ අපිට පුළුවන් නම් හදාගන්න හිතක් එකිනෙකාට ගරු කරන්න පුළුවන් හිතක්. එකිනෙකාට ගරු කරන්න පුළුවන් හිතක් හදා ගැනීම කියලා කියන්නේ මේ ජීවිතේ ඉතා වටින දෙයක්. ලකුණටක බද්ධිය තෙරුන් වැනි ඒ ගුණ සිරුරෙන් උස මහතට දැහැන් අභිඥා බලයෙන් මහා බලවත් කෙනෙක් ලෙසින් දිලෙනවා. ඒ ලකුණටක බද්ධිය තෙරුන් වහන්සේ වැනි එබඳු භික්ෂුන් කොච්චර හිටියද? බාහිරින් හොයන්න බෑ. බාහිරින් කිසිවක් පේන්නේ නැහැ. සාමාන්‍යයෙන් ශ්‍රමණ පිරිස භික්ෂුන් බාහිරින් හොයන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා හරියට අඹ වගේ.
ඇතැන් අඹ ජාති තියෙනවා පිටට පේන්නේ ඉදිලා වගේ හැබැයි ඇතුලේ අමුයි. ඇතැන් අඹ තියෙනවා එළියට අමුයි වගේ හැබැයි ඇතුලේ ඉදිලා. ඇතැන් අඹ තියෙනවා එළියට පේන්නේ ඉදිලා වගේ ඇත්තටම ඉදිලා. ඇතැන් අඹ තියෙනවා එළියට පේන්නේ අමුයි වගේ ඇත්තටම අමුයි. ඔය වගේ කියනවා පැවිද්දෝ. ඒ පැවිද්දන්ගේ ආත්ම දමනය සිද්ධ වෙලා නැහැ සමහරලාවට. නමුත් එළියට පේනවා දමනය වෙච්ච කෙනෙක් වගේ. එහෙම පැවිද්දෝත් ඉන්නවා. ඇතැම් පැවිද්දෝ එළියට පේන්නේ ආත්ම දමනයක් නෑ වගේ. ඒ කිව්වේ අභ්‍යන්තරේ වැඩිලා නෑ වගේ පේන්නේ. හැබැයි ඉන්නේ හොඳට දමනය වෙච්ච භික්ෂුවක්. තව භික්ෂුවක් ඉන්නවා කියනවා හොඳට තමන්ව දමනය කරගෙන එළියටත් ඒක පේනවා. තව භික්ෂුවක් ඉන්නවා තමන්ව දමනය කරගෙන ඇත්තේම නෑ. ඉතින් එහෙම නෑ කියලා එළියටත් පේනවා. ඉතින් කොහොම හොයන්නද? කොහොම හොයන්නද? ඔය දේ නම් මං හිතන්නේ පින්වතුන්ලට හරි ප්‍රායෝගිකයි වෙලත් ඇති. සමහරවිට අපි කඩපොලින් වගේ අරයි යනවා අඹ එහෙම අරගෙන යනවා මේක නම් ඉදිලා ඇත්තේ කියලා. අනේ ගෙදර ගිහින් කපලා බලද්දි නෑ. එහෙම වෙන්නේ නැන්ද? ඉතින් ඒ නිසා ඒ වගේ අපිට බාහිරින් අඳුනන්න බෑ. බාහිරින් අඳුනන්න බැරි නිසා අපි පොදුවේ අපේ හිත ඇතුලේ පිහිටුව ගන්න ඕන එක. අනිත් අයට ගරු කරන්න ඕන. කවදාවත් මේ මිනිසුන්ගේ ඇදකුද වලට මේ මිනිසුන්ට එක එක ඔච්චම් කරන අය බවට පත් වෙන්න එපා. හැමෝම පින්වතුනි ਸਰව සම්පූර්ණ නැහැනේ. ඇතැම්මු ඉන්නවා ඇස් වපරාය. අනේ කවදාවත් ඇද කරන්න එපා. ඊළඟට ඇතැම් මිනිස්සු ඉන්න සමහරලාවට මේ අංගපසංග පිහිටීමේ යම් යම් අවලස්සනකම් තියෙන. කවදාවත් පින්වතුනි ඇද කරන්න එපා. හිතකින්වත් ඇද කරන්න එපා. අනිත් මිනිසුන්ගේ අඩුපාඩු වලට ඇද කරන්න හිතෙනවා නම් තේරුම් ගන්න තමුන් කැතයි කියලා. තමුන්ගේ හිතේ තියෙන කැතක් ඒක. අපිට පුළුවන් නම් මේ සමාජයේ ඒ වගේ අඩුපාඩුවක් තියෙන මිනිස්සුෙකුට ආදරය දෙන්න, සෙනෙහස දෙන්න, කාරුණික වචනය දෙන්න. ඒ කෙනාට හිනාවකින් හෝ සංග්‍රහ කරන්න. ඒක නේද විය යුතු දේ. ඒක තමයි විය යුතු දේ. එනිසා තමන්ගේ ජීවිතය යන්න එහෙම හදාගන්න අපි උත්සුක වෙන්න ඕන. බලන්න බුදුරජාන් වහන්සේ මේ ලස්සන අවවාදේ කරපු එක කොච්චර සාර්ථක වුණාද කියන්නේ. භාග්‍යතුන් වහන්සේ එදා මේ කෙලිසීල ජාතකයේ දේශනා කොට චතුරාර්ය සත්‍ය ධර්මයේ ඉස්මතු කරමින් සාමුක්ඛංශික දේශනාව කරනකොට එතන හිටපු භික්ෂුන් නැතෙමෙක් සෝවාන් වුණා. ඇතැම් භික්ෂුන් සකදාගාමි වුණා. ඇතැම් භික්ෂුන් අනාගාමි වුණා. ඇතැම් භික්ෂුන් රහතන් වහන්සේලා බවට පත් වෙලා සසරින් නිදහස් වුණා. බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි එදා කෙලිලොල් බ්‍රහ්මදත්ත කෙලිසීල බ්‍රහ්මදත්ත රජව සිටියේ අපේ ලකුණ්ඨක බත්තිය. එදා කෙලි කවටකම් කරමින් අන්‍යයන්ව වෙහෙසපු නිසා තමයි අදත් ඔහුට පෙරලා කෙලි කවටකමම ලැබෙන්නේ. වපුරන විදිහටයි පලහට ගන්නේ. වපුරන විදිහට නම් පලහට ගන්නේ හොඳ දේ කැමති කෙනා හොඳ දේ වැපිරිය යුත්තේය. හොඳ දේ වැපිරිය යුත්තේය. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා එදා ඒ කෙලිසීල බ්‍රහ්මදත්ත රජුරුවන්ව දමනය කරපු සක්දෙවිඳු වෙලා සිටියේ බෝධිසත්වයෝ වන මමයි කියලා. ඉතින් පින්වතුනි බුදු කෙනෙකුගේ ශාසනයක් මුණ ගැහිච්ච අවස්ථාව තරම් හොඳ දේ වපුරා ගන්නට තවත් වෙන අවස්ථාවක් නැත. ඒ නිසා වැඩිහිටියන්ට ගරු කරන්න. වැඩිහිටියන්ට උපස්ථාන කරන්න. මව්පියන්ගේ ගුණ සිහි කර කර ජීවිතේ තියෙනකන් මව්පියන්ට උපස්ථාන කරන්න. තමන්ට පින් රැස් කරගන්න තියෙන අවස්ථා හොඳට හඳුනාගෙන හොඳට පින් කරන්න. වයසක අය දකින්නකොට කවදාවත් ඇදකුද කරන්න එපා. යම් යම් අඩුපාඩු තියෙන අය දකින්නකොට කවදාවත් ඇදකුද කරන්න එපා. තමන් තමන්ගේ ජීවිතේ ලස්සනට හදාගන්න. හොඳ දේ වපුරන්න මහන්සි ගන්න. අපිට අපේ ජීවිතේ ලස්සනට හදාගන්න පුළුවන් මේ ගෞතම සාසනය තුල. අපි හැමදෙනාට ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවෝ විදිහට සම්බුදු සසුනේ පිළිසරණ ලබා ගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස්කල සියලුම පුණ්‍ය ධර්මයන් සියලු දෙවිවරු සතුටින් අනුමෝදන් වෙත්වා. සක් දෙවිඳුන් සතරවරන් දෙවිවරු සෙම්පති දෙවිවරු අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවිවරු සතුට සිතින් පින අනුමෝදන් වෙත්වා.
ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති බ්‍රහ්මරාජය ඇතුළු බ්‍රහ්මකායික දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. මේ ලංකා භූමිය සොරකින සුමන සමන් දෙවියන් ප්‍රධාන සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙලා ඒ සියලු දෙවිවරු අද ධර්මදානයේ සිදු කරන පින්වතුල්ලා ප්‍රධාන අප සෑම සියලු දෙනාට දෙව් රැකවරණ සලසත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුව සැලසේවා. දීර්ඝායුෂ සැලසේවා. ගෞතම සාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අද දවසේ ධර්ම දානමය පින්කම සිද්ධ කරන ඒ දරුවන් බලාපොරොත්තු වෙන ආකාරයෙන්ම කුයින්ටස් ධර්මසේන ආදරණීය පියාණන්ට සියලු පින් අනුමෝදන් වෙත්වා. දයා ධර්මසේන ආදරණීය මෑණියන්ට පින් අනුමෝදන් වෙත්වා. මේ ධර්මදානමය පිනේ අනුහස රත්නත්‍රයේ ආශිර්වාදය සියලු දෙවියන්ගේ රැකවරණය ලැබී ඒ මෑණියනුත් පියාණනුත් නිදුක් වෙත්වා. නිරෝග වෙත්වා. දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. කරදර බාධාවලින් තොරව සුවසේ පින් රැස් කරගෙන සුවසේ දහමේ හැසිරී ඒ මෑණියන්ටත් පියාණන්ටත් සම්බුද්ධ ශාසනය තුලම ධර්මාවබෝධ කරන්නට වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් පතනවා ආශිර්වාද කරනවා. ධර්ම දානයේ සිදු කරන මේ පින්වත් හැම දිනාගේ නමින් මේ පරිලෝ යන්ට යෙදුණු සෑම සියලු දෙනාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. 2019 දෙසැම්බර් මාසේ 25 වන දින මේ පරිලෝ ගිය නිර්මාල් නානායක්කාර පියාණන්ටත් පින් අනුමෝදන් වෙත්වා. තමන්ගේ නමින් මිය ගියා වූ ඒ සියලු ඥාතීන්ව නම් ගොත් වශයෙන්ුත් කරන ලද උපකාර වශයෙන්ුත් සිහි කරගෙන පින් පමුණුවන්න. සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව පරලොව සැපේ වේවා. ඥාතීන් ඉක්මන් භවයකදීම සංසාර දුකින් අත මිදේවා කියන අදහසින් පින් අනුමෝදනා සිදු කරමු. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මයන් පවුල්වල සුජීවත්ව සිටින දෙමාපියන් සියලු දෙනාට නිදුක් නිරෝග සුව ශාන්තිය පිණිස දීර්ඝායුෂය පිණිස හේතු වේවා. රිවිඳු තුටුනි මානෙල් යන ඒ කුඩා දරුවන්ට මේ සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙලා ඒ දූලා පුතාලට බුදුරජාන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවක දූලා ශ්‍රාවක පුතාලා බවට පත් වෙලා කල්යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුර නිරන්තරයෙන් ලබාගෙන ජීවිත ජය ගන්නට ලැබේවා. ජීවිතයට අයහපත සලසන විපත සලසන පාප මිතුරෝ කිසි කලෙකත් ඇසුරු කරන්නට නොලැබේවා. ඒ දරුවන්ට අධ්‍යාපන කටයුතු ආදී සාර්ථක කරගන්නත් ගෞතම සාසනය තුල බුදුරජුන්ගේ ශ්‍රාවක දරුවන් බවට පත් වෙලා සම්බුදු සසුනේ පිළිසරණ ලබා ගන්නටත් වාසනාව ලැබෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා සිත ප්‍රාර්ථනා කරනවා. අද ධර්ම දානයන් සිදු කළ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි පින්වත් කුයින්ටස් ධර්මසේන මහත්මයා සහ දයා ධර්මසේන මහත්මියගේ ඒ පවුලේ දූ දරුවන් සෑම සියලු දෙනාට දායකත්වයන් දරනු ලැබූ පින්වත් හැම දෙනාට මේ සියලු පින් අනුමෝදන් වෙලා ජීවිතේ කරන කියන රැකී ආරක්ෂා දූ දරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදී ඒ සෑම සියලු දේ ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා දියුණුවටපත් වෙත්වා. කරදර බාධා වලින් තොරව නිදුකින් සුවසේ ජීවිත ගත කරන්න ලැබෙත්වා. පෙනෙන නොපෙනෙන සියලු බාධාව දුරු වෙත්වා. ධර්ම දානයේ සිදු කළා වූ සුපින්වතුන්ලාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වත් හැම දිනාටත් ශ්‍රද්ධා රූප වාහිනියේ සහ ලක්විරු ගුවන් විදුලියේ කාර්ය මණ්ඩලවල පින්වතුන්ලා හැම දිනාටත් ඒ වගේම සුපින්වත් ඔබ සියලු දෙනාට ගෞතම සාසනය තුල කල්යාණ මිත්‍ර සත්පුරුෂ උතුමන් ඇසුරේ හොඳට පින් කරගන්න ලැබේවා. ගුණධම් දියුණු කරගන්න ලැබේවා. ගෞතම සසුන තුලම ධර්මාවබෝධය පිණිස පින්වත් හැම දිනාට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.